තෙරුවන් සරණයි සියලුම දෙනාට විනය නාම බුද්ධ ශාසනස් ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවතේ තවත් එක් ධර්ම සාකච්ඡාවක් අපි ආරම්භ කරන්නයි අප සූදානම් වන්නේ පින්වත් ස්වාමින් වහන්සේත් සමග. ඔබ දන්නවා විනය පිටකයේ විනය කරුණු සහ විනය ශික්ෂාපද එකින් එක විවරණය කරමින් තමයි මෙම විනය නාම බුද්ධ ශාසනස් ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත මේ විදිහට ඉදිරියට ගෙන එන්නේ. විශේෂයෙන් මේක ශාසනීය කටයුත්තක්, ඒ වගේම මේක ඓතිහාසික සුවිශේෂී කටයුත්තක් විදිහට අපි සලකනවා. ඒකට හේතුව තමයි වර්තමානයේ සමාජය තුළ විනය කරුණු පිළිබඳ, විනය පිටකයේ පිළිබඳ, විනය පිටකයේ අන්තර්ගතය පිළිබඳ විවිධ සැකසංකා සහ විවිධ තර්ක විතර්ක මතුවී තිබෙන කාලයක්. එනිසාවෙන් තමයි විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා මේ දහම් කතිකාවත වඩාත් සුවිශේෂී එකක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් අපි දන්නවා මේ වැඩසටහනත් සමග විශාල පිරිසක් සම්බන්ධ වෙලා තිබෙනවා. ඔවුන් නිවැරදි විනය කරුණු පරිශීලනය කරමින් සිටින බව අපිට මහත් සතුටට කාරණාවක් බවත් මතක් කරන්නට ඕනේ. ඉතින් අද දවසේ විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත සඳහා වෙන අපේ ආරාධනාව පිළි අරගෙන වැඩම වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත විද්‍යාවේදී අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමින් උන්වහන්සේගේ පාද නමස්කාර කරමින් සුපුරුදු පරිදිම අදත් විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත ආරම්භ කරන්න අවසරයි. තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. විනය පිටකයේ එන විනය කරුණු එකින් එක නිරවුල්ව පිළිවෙලින් විවරණය කරමින් සිදු කරන විනය නාම බුද්ධ ශාසනස්ස ආයු දහම් කතිකාවත විනය සම්වර්ණනා දහම් කතිකාවත අපි ආරම්භ කරමු. පින්වත් ස්වාමින් වහන්සේ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජ්‍ය අවසරයි මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කළ තිබෙන බව මීට පෙරත් ඔබට මතක් කළා. මම පින්වත් ස්වාමින් වහන්සේ දැනට වැඩසටහන් 30කට ආසන්න ප්‍රමාණයක් තුල ඊ타ත්ම නිරවුල්ව නිස්සරණාධ්‍යාශයෙන් යුතුව උන්වහන්සේ ශාසනික මෙහෙවරක් සේසලකා බුද්ධ ශාසන චිරස්ථිතිය වෙනුවෙන් ඒ අභිවෘද්ධිය වෙනුවෙන් උන්වහන්සේ මේ කටයුත්ත මෙත් සිතින් සිදු කරන බව සිහිපත් කළ යුතුයි. පින්වත් ස්වාමින් වහන්සේ අපි මේට පෙර වැඩසටහන් වලදී සාකච්ඡා කර අවසන් කරන්න යෙදුනේ දෙවන ශික්ෂා පදය සොරකම් කිරීම සම්බන්ධ කරගත්තු දෙවන ශික්ෂා පදයේ පැනවීම ඒ විවරණය කිරීම සියල්ලක්ම අවසන් කළා. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනවීමෙන් පසුව ඊ타ත්ම විශේෂ කාර්යයක් කරනවා. ඒ විනිශ්චය කරමින් විනීත වස්තු ඉදිරිපත් කරමින් මේ ශික්ෂාපදයේ තුල ඇතිවෙන්න පුළුවන් විවිධ සැක සංකා සහ විවිධ මත නිරවුල් කිරීම සඳහා විවිධ උදාහරණ කෙනවිත් ඉදිරිපත් කරනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මීට පෙර ශික්ෂාපද විවරණය කරන අවස්ථාවේ තමයි අපේ පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනුවත් වුණේ මෙහෙම ශික්ෂාපදයක් අවසානයේ මේ වගේ කාරණාවක් එකතු කරලා තිබෙනවා කියන දේ පිළිබඳව. දෙවන ශික්ෂාපදයටත් ඒ වගේ එකතු කරලා තිබෙන විනීත වස්තු තිබෙනවාද සහ ඒවා පිළිබඳව හැඳින්වීමක් පැහැදිලි කිරීමක් අපි වහන්සේගෙන් මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි හැම සියලු දෙනාටම. විනය නාම බුද්ධ ශාසන සායු විනය සම්මානනා දහම් කතිකාවතේ අපි දෙවෙනි පරාජිකා සිල්පදය සාකච්ඡා කරමින් ආවේ. එතකොට අපි දෙවෙනි පරාජිකා සිල්පදයේ සිල්පදයට අදාළ මූලික කරුණු හැම සියල්ලක්ම සාකච්ඡා කරා. ඒතර අවසාන වශයෙන් අපි බුද්ධික අහපු විදිහට අපිට මේ සිල්පදේ සම්බන්ධයෙන් උත්
විනිශ්චය කරපු කතා වස්තුන් ගණනාවක් අපිට සාකච්ඡා කරන්න තිබෙනවා. ඊටාම් කෙටියෙන් නමුත් අපි මේ දේවල් පිළිබඳව දැනගන්න ඕනේ. නමුත් මගේ අවධානය මම යොමු කරන්න ඔබේ අවධානය මම යොමු කරන්න කැමතියි. අපි පළවෙනි පරාජිකා සිල්පදයේදීත් සාකච්ඡා කරපු සිල්පද සියල්ලටම පොදු විනිශ්චයන් කිහිපයක් අපි මෙතනදීත් සාකච්ඡා කරගෙන යන්න ඕනේ. පළවෙනි පරාජිකා සිල්පදයේදී අපි කතා කරා සප්ත දසාකාර විනිශ්චය කියලා ඒක අපි හඳුන්වනවා. එතකොට අපි හැම සිල්පදයකටම පොදුවේ කරුණු 17ක් කතා කරනවා. ඒතරේ කරුණු 17ම අපි විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වැඩසටහනේදී. මොකද ඒක එක්තරා විදිහකට තාක්ෂණික කරුණු 17ක් සමහර වෙලාවට අපි ගිහි සදහැවතුන්ට ඒක වැටහෙනවා මදි වෙන්න පුළුවන්. නමුත් මේ සිල්පදයකදී අපි මූලික වශයෙන් කරුණු 17 ඇසුරෙන් අපිට එන කරුණු කාරණා කිහිපයක් අපි දැනගන්න ඕනේ. දැන් මේ හැම සිල්පදයකටම පොදු විනිශ්චයන් කරුණු 17 අපි අරගත්තොත් ඒ 17 ඇතුලේ අපිට තියෙනවා මේ සිල්පදයට විතරක් අදාළ වෙන මේ සිල්පදයේ පිළිබඳවත් විනිශ්චයන් කිහිපයක් අපි දැනගන්න ඕනේ. ඒකට අපි කියනවා ප්‍රකීර්ණක විනිශ්චයක් කියලා කියනවා. දැන් මේ සිල්පදය කියනවා සමුට්ඨානං කියලා. සමුට්ඨාන තුනයි. ඒ කියන්නේ මේ සිල්පදය ආකාර තුනකට හට ගන්නවා. සමුට්ඨාන කියලා කියන්නේ හට ගැනීම. හට ගැනීම තුනයි. කොහොමද? ආනත්තික වශයෙන් දැන් සොරකම් කිරීම කියන එක අපිට පුළුවන් දෙවිධයකට කරන්න. අපි කතා කරා සොරකම කියලා කියන එක දෙවිධයකට වෙන්න පුළුවන්. සාහත්තික වශයෙන් මම මගේ අතින් සොරකම් කිරීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනකරලා සොරකම් කරන්නත් පුළුවන්. සොරකම් කිරීම කියන එක ප්‍රධාන ආකාර දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි අපි තමන්ම සොරකම් කරනවා. එහෙම නැත්නම් වෙන එක්කෙනෙක් ලව්වා සොරකම් කරනවා. දැන් අපි මේ කරුණු ගැන දීර්ඝව සාකච්ඡා කරා මූලික සාකච්ඡාවලදී. අපි මේ සදහැවතුන්ට පැහැදිලි කරලා දුන්නා මේ සොරකම කියලා කියන්නේ සමහර වෙලාවට අපිට හිතෙන්නේ මං හොරකම් කරේ නෑනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි වෙන කෙනෙකුට හොරකම් කරන්න කියලා කිව්වනම් ඒකත් අපේ හොරකමක් වෙනවා ඒකත් ඒකත්. ඒතර මේ නිසා හොරකම කියන එක දෙවිධයකට වෙන්න පුළුවන්. තමන්ම හොරකම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙක් ලව්වා අනකරලා හොරකම් කරන්න පුළුවන්. ඒතර තමන්ම හොරකම් කිරීමක් කරා නම් ඒ තමන්ම හොරකම් කරපු අවස්ථාවකදී මේ සොරකම කියන සිල්පදය බිඳීම කියන එක කයෙන් සහ සිතෙන් කියන දෙකෙන් එකතු වෙලා සිද්ධ වෙනවා. කයත් සිතත් කියන දෙකම එකතු වෙලා සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? යම් කෙනෙක් යම් තැනක තියෙන භාණ්ඩයක් සොරකම් කරනවා නම් ඒ භාණ්ඩේ සොරකම් කරද්දී ඒ භාණ්ඩේ සොරකම් කරන්න Tamanගේ සොර සිතක් ඇති වෙන්න ඕනේ. සොර සිතක් නැතුව අපි ඒ සොරකම් කරාට ඒක සොරකම බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට සොර සිත විතරක් ඇති වුණාට සොරකමක් වෙන්නේත් නැහැ. පැහැදිලිනේ? හරි. සොර සිත විතරක් ඇති වුණාට සොරකම වෙන්නේත් නැහැ. කයින් සොරකම් කරන්නත් ඕනේ. එහෙම නැත්නම් අපි සමහර කෙනෙකුට හිතෙයි සිතෙන් විතරක් සොරකම් කරනවා නම් අපි සෑහෙන සොරකම් කරනවා කියලා. හරි. අපිට හිතෙනවා අහවල් දේ හොරකම් කරා නම් හොඳයි කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතිච්ච මාත්‍රයෙන් අපිට සොරකමක් වුණා නම් අපිට මේ සිල් රකින්නවා කියලා කියන එක ලේසි නෑ. ඒ හින්දා සොරකම කියලා කියන එක Taman අතින් සිද්ධ කරනවා නම් ඒ වෙලාවේදී කයත් සිතත් කියන කරුණු දෙක එකතු වෙන්න ඕනේ. අනකරලා කරනවා නම් වෙන කෙනෙකුට අනකිරීම වශයෙන් කරනවා නම් අපට කය නෙවෙයි වචනයත් සිතත් කියන දෙක එකතු වෙන්න ඕනේ. අපි වචනයෙන් තව කෙනෙකුට අනකරන්න ඕනේ සොරකම කරන්න කියලා. ඒ වචනයෙන් අනකරද්දී සොරසිතක් අපිට තියෙන්නත් ඕනේ. ඒතර මේ නිසා මේ සමුට්ඨාන කියලා කියන්නේ මේ අදින්නාදාන සිල්පදයේ කැඩීම කියන කාරණේ සිල්පදයේ බිඳීම හට ගැනීම අපිට ඒ නිසා ආකාර තුනක් අපට හම්බ වෙනවා. කය කියන එක එකතු වෙන්න ඕනේ. වචනය කියන එක එකතු වෙන්න ඕනේ. සොරකම් සිත කියන එක එකතු වෙන්න ඕනේ. ඒතර හැබැයි මේක කෑලි දෙකකට බෙදෙනවා. අපිම හොරකම් කරනවා නම් කයත් සිතත්. වෙන කෙනෙක් ලව්ව සොරකම් කරනවා නම් වචනයත්
සිතත් වශයෙන්. හැබැයි කයත් වචනයත් සිතත් කියන කරුණු තුනම අපිට මෙතනදී වැදගත් වෙනවා. ඒතර මේ සොරකම් සිල්පදේ පිළිබඳව ඒ නිසා අපි කියන එක තී සමුට්ඨානයි. සමුට්ඨාන තුනක් තියෙනවා. කයෙන් සමුට්ඨානයක් තියෙනවා, වචනෙන් සමුට්ඨානයක් තියෙනවා, සිතෙන් සමුට්ඨානයක් තියෙනවා කියලා. ඒ වගේම තමයි තවත් මේක පිළිබඳව ඒ ප්‍රකීර්ණක විනිශ්චය කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. නමුත් ඒ කරුණු කාරණා අතරේ අපි එක කාරණයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමතියි. ඒක තමයි අකුසල චිත්තං කියන කාරණය. මේ සොරකම කියලා කියන එක අකුසල සිතකින් තමයි සිද්ධ වෙන්නේ. ඒතර සොරසිත කියලා කියන එක අකුසල සිතකින් තමයි සොරසිත කියන්නේ අනිවාර්යයෙන්ම අකුසල සිතක්. අපිට සමහර වෙලාවට කෙනෙකුට හිතන්න පුළුවන් අපි දැන් සමහර කෙනෙක්ගේ සමහර සොරකම් කිරීම තියෙනවා. ඒගොල්ලෝ සොරකම් කරන්නේ වැඩිපුර තියෙන එකනායෙන් අරගෙන අඩුවෙන් තියෙන එකනට දෙන්න සොරකම් කරනවා. එතකොට එහෙම කරාම හොඳයිනේ කියලා හිතන්න පුළුවන්. හරි. ඒතර අපි වැඩිපුර තියෙන කට්ටියන්ගෙන් හොරකම් කරලා අඩුවෙන් තියෙන කට්ටියන්ට බෙදලා දෙනවා. ඉතින් ඒක හරි හොඳයිනේ සමාජ සමතුලිත භාවය ඇති කරන්න හදනවනේ කියලා කවුරු හරි හිතන්න පුළුවන්. හැබැයි එහෙම අදහසකින් සොරකම් කරත් සොරකම කරන වෙලාවට ඒ සොරකම කියලා කියන්නේ අකුසල සිතක්ම තමයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ අදින්නාදාන සිල්පදය අකුසල සිතකින් ඇතිවෙන සිල්පදයක්. හරි. ඒතර මේ කාරණා පිළිබඳව අපිට අවබෝධයක් නැතුව සමහර වෙලාවට කෙනෙක් අද වර්තමානයේ කියන්න පුළුවන් අර මං කියපු විදිහට වැඩිපුර තියෙන කෙනෙක්ගෙන් අරගෙන අඩුවෙන් තියෙන කට්ටියන්ට දෙනවා නම් දුප්පත් අයට බෙදලා දෙනවා නම් සමහර වෙලාවට සමාජයේ කතා කරනවා වෙන්න පුළුවන් ඒ පුද්ගලයා හොරකමක් නෙවෙයි කරන්නේ. ඒ පුද්ගලයා කරන්නේ වැඩියෙන් තියෙන කෙනාගෙන් අරගෙන අඩුවෙන් තියෙන කට්ටියන්ට දෙන එක. මේ සමාජයේ මේ පරස්පරය නැති කරන්න සාධාරණත්වය ඇති කරන්න දරන වෙහෙසක් කියලා කෙනෙක් අර්ථකථනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අපි බුදු දේශනාවට ආවහම විනයට ආවහම ඒ කිසිම අර්ථකථනයක් අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට හැම මොහොතකදීම වැදගත් වෙන්නේ අපි යම් කෙනෙක් Taman සතු නොවන වස්තුවක් අපි සොරකම් කරනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. මේ වස්තුව Tamanගේ නෙමෙයි, ඒ Tamanගේ නොවන වස්තුව අන්සතු වස්තුව අපි සොරකම් කරනවා කියන කාරණය. ඒතර ඒ වගේම ඉතින් මේ විදිහට අපට නොඑක් විදිහට මේ සිල්පදේ පිළිබඳ ප්‍රකීර්ණක විනිශ්චයන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අනෙක් බොහෝ කරුණු පළවෙනි පරාජික සිල්පදේ කියපු විදිහටම තමයි අපි දැනගන්න ඕනේ. ඒවා ටිකක් එක්තරා විදිහකට තාක්ෂණික කරුණු. ඒ නිසා සාමාන්‍ය ගිහි සදහැවතුන්ට මේ කරුණු පිළිබඳව වඩාත් පැහැදිලි නැති වෙන්න පුළුවන් අපි ඉදිරිපත් කරද්දී. ඒ නිසා අපි ඉතින් ආරාධනය කරන්නේ ඒ කරුණු පිළිබඳව අතිරේකව යමක් දැනගන්න අවශ්‍යයි නම් ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වෙත එළඹිලා ඒ කරුණු කාරණා දැනගන්න කියන අදහසයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි කලිනුත් සඳහන් කරා නිෂ්පාදක බෞද්ධ මාධ්‍ය ජාලය කියන ලිපිනයට යම්කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා අපට ඒ ප්‍රශ්නේ යොමු කරන්න පුළුවන් මේ වැඩසටහනේදී සාකච්ඡා කරන්න. ඉතින් මේ කරුණු ගැන මීට වඩා දීර්ඝ වේ නිසා යම් කාරණයක් විස්තර කරගන්න අවශ්‍යයි නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ඒ ආකාරයට. ඊට පස්සේ අපි අර බුද්ධික මතක් කරපු කාරණේට අපි ගියොත් මේ දෙවෙනි පරාජිකා සිල්පදේත් අපිට කතා කරන්න විනිශ්චිත වස්තු එහෙම නැත්නම් විනීත වස්තු ගණනාවක් තියෙනවා. ඒ කරුණු ගැන අපි ඊටාම කෙටියෙන් කරුණු කාරණා කිහිපයක් මතක් කරගනිමු. අපි හැම එකක්ම පැහැදිලි කරන්න තරම් ඇත්තටම කාල වේලාව අපිට නොමැති වෙයි. ඒ නිසා අපේ සදහැවතුන්ට දැනගන්න ඒ අයට යම් ප්‍රවේශයක් ලබා ගන්න අපි කරුණු කීපයක් පැහැදිලි කරමු. කරුණු ගණනාවක් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ අදින්නාදාන සිල්පදේ පිළිබඳව සැකසංකා ඇතිවෙච්ච අවස්ථාවලදී අදින්නාදාන සිල්පදේ කඩාගත්තු කැඩිච්ච අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු කාරණා. ඒ අතරේ පළවෙනි කාරණයක් සඳහන් කරනවා අපි මේ සිල්පදයේ මුලදී කතා කරා ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලා රෙදි සෝදන අයගේ රෙදි සොරකම් කිරීමක් පිළිබඳව. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ එතනදී විනිශ්චයක් ඉදිරිපත් කරලා ඒ පිරිස පරාජික ඇවතටපත් වුණා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. අපි මේ කරුණු මේ සිල්පදේ මුලදී සාකච්ඡා කරපු නිසා අපි ඒක නැවත වරයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් සිදුවීමක් අපට හම්බෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක්
මේ රෙදි සෝදන අය රෙදි සෝදන තොටුපළට යනවා. රෙදි සෝදන තොටුපළට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේ දකිනවා මාහැඟි එක්තරා රෙදි කඩක්. විශාල වටිනාකමක් තියෙන එක්තරා රෙදි කඩක් දකිනවා. දැකලා මේ රෙදි කඩ සොරකම් කරන්න ඕනේ කියලා සිතක් උපදවනවා. තී චිත්තයක්. සොර සිතක් උපදවනවා. හැබැයි සොර සිතක් ඉපදෙව විතරයි සොරකම් කිරීමේ කලේ නැහැ. ඉතින් හැබැයි උන්වහන්සේට සැකයක් ඇති වෙනවා මට සොර සිතක් පහළ වුණා. මම මේකෙන් ආපත්‍යයකටපත් වුණාද මම පරාජික අවතරපත් වුණාද කියලා සැකයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙත යනවා. ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහිම සොරසිතක් පහළ වුණා. ඒ නිසා මම පරාජික වුණාද සිල්පදයක් කැඩුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාපති බික්ඛු චිත්තුප්පාදේ. මහාන සිතක් ඉපදවීම මාත්‍රයෙන් ආපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. උතර මේ කාරණේ අපිට ඊටාම වැදගත් දෙයක්. මේ සීලය කියන එක බුදුරජාණන් වහන්සේ කිසිම මොහොතකදී සිතට පනවලා නැහැ කියන එක. සිල්පද පැනවීම තියෙන්නෙම සිතට නෙමෙයි. සිල්පද පැනවීම හැම මොහොතකදම තියෙන්නේ කය වචනය කියන දෙකට. කය වචනය කියන දෙකෙන් තොර සිල්පද පැනවීමක් භාග්‍යවතුන් වහන්සේ තුල නැහැ. ඒ නිසා මේක අනාපත්ති බික්කු චිත්තුප්පාදේ කියලා වරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිතක් ඉපදීමෙන් විතරක් මේ පරාජික සිල්පදේ අවතක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක මෙතෙන්ට විතරකුත් නෙමෙයි ඇත්තටම අනෙක් තැන්වලදීත් අපිට ඒක ඒ විදිහටම අදාළයි. සිතක් උපදවා ගැනීම මාත්‍රයෙන් විතරක් ආපත්‍යක් වෙන්නේ නැහැ කියලා. ඒ වාගේ තැනකදී අපිට ඉතින් භික්ෂුන් වහන්සේලා මේවා පරිශීලනය කරපු කියවපු භික්ෂුන් වහන්සේලාට සමහර ලාවට අතිරේක ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර තැනකදී බුදුරජාණන් වහන්සේ සිතක් ඉපදවීම නෙවෙයි යම්කිසි කරුණු කාරණා ප්‍රතික්ෂේප නොකිරීම ආදී දේවල් වලදී. හරි. සිතෙන් දරාගෙන සිටීම තුළ සිල්පද කැඩෙන අවස්ථාවන් පනවලා තියෙනවා. උදාහරණයක් විදිහට ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන මොහොතකදී ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරද්දී යම්කිසි සිල්පදයක් දේශනා වෙනකොට ඒ සිල්පදේ තමන් කැඩිලා තියෙනවා කියලා තමන්ට මතකයට આવොත් ඒ පිළිබඳව අපි තවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට හෙළිකිරීමක් නොකළොත් අන්න ඒ වාගේ මොහොතකදී අපට සිල්පද කැඩෙනවා. ඒතර එහෙම තියෙනවා යම් කල යුතු දේවල් නොකිරීම නිසා අපට සිල්පද කැඩෙන අවස්ථාවක් පිළිබඳව තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තහම සිතක් ඉපදෙවීමේ විතරක් සිල්පදයක් කැඩෙන්නේ නැහැ කියන එක තමයි මෙතනදී කියවෙන්නේ. ඊළඟට තුන්වෙනි අවස්ථාවක් වෙනවා. ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ රෙදි සෝදන තොටුපළේදී යම්කිසි රෙදි කඩක් සොරසිතෙන් පිරිමැදීමක් විතරක් කරනවා. සොරසිතෙන් ආමර්ෂණය කරනවා. ඒ ආමර්ෂණය කරලා උන්වහන්සේට කුකුසක් ඇති වෙනවා මම පරාජිකා වුණාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ කියනවා මහාන පරාජිකා කියන සිල්පදයෙන් ආපත්‍යක් උනේ නෑ නුඹට. මේක අතගෑවා කියලා අතගාප මාත්‍රයෙන් පරාජිකා වෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පරාජිකා වෙන්නේ නෑ. හැබැයි සොරසිතෙන් අතගාපු නිසා අන්න අපි කයෙන් යම්කිසි ප්‍රයෝගයක් කරා. ආන් ඒ හින්දා සොරසිතත් එක්ක මේ ප්‍රයෝගයෙන් අපිට දුකුලා ඇවතක් වෙනවා දුෂ්කර ඇවතක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ වාගේම රෙදි සෝදන අයගේ තොටුපළට ගිහිල්ලා මාහැඟි වස්ත්‍රයක් දැකලා මේක සොරසිතෙන් සෙලවීමක් කරනවා පන්දාපනය කරනවා. අපි පන්දාපනය කියන කාරණය පැහැදිලි කරලා දුන්නා මේ පිනතුන්ට මුලදී. යම්කිසි පෘෂ්ඨයක් මත තියෙන යම් වස්තුවක සමස්ත ඉඩකඩ තියෙන තැනින් එහා පැත්තට මාරු වෙන්නේ නැතිව ඒක තුල කරන සෙලවීමක්. සමස්ත ඉඩකඩ තුල කරන සෙලවීමකට අපි කියනවා මේ පන්දාපනයක් කියලා. කියන්නේ අපි ඒකට සරලව කියනවා නම් සෙලවීමක් කරනවා කියන එකයි. අනේ සෙලවීමක් කරා එහෙම සෙලවීමක් කරපු මාත්‍රෙන් උන්වහන්සේට කුකුසක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සෙලවීමක් කරා කියලා වරලා පරාජික අවතරපත් වෙන්නේ නැහැ. හැබැයි තුලසි කියන අවතක් වෙනවා කියලා කියනවා. තුලසි අවතක් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඔන්න තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා මොකද කරන්නේ? ඒ වාගේම රෙදි සෝදන තොටුපළදී යම් මාහැඟි වස්ත්‍රයක් දැකලා මේක සොරසිතෙන් ඨානාචාවනය කරනවා කියලා කියන්නේ තියෙන පෘෂ්ඨේ සීමාව ඉක්මවලා තිබූ තැනින් වෙනත් තැනකට පහ කිරීමක් කරනවා. තිබූ තැනින් වෙනත් තැනකට පහ කරනවා. අන්න ඒ පහ කිරීමේ බුදුරජාණන් වහන්සේ කියනවා පරාජික අවතටපත් වුණා කියලා. ඒතර මේ කරුණු හතර
සොරසිතක් ඉපදවීම, සොරසිතකින් ආමර්ෂණය කිරීම, සොරසිතෙන් පන්දාපනය කිරීම, එහෙම නැත්නම් සෙලවීම, සොරසිතෙන් තිබූ තැනින් පහ කිරීම කියන මේ කරුණු හතර අපිට උදාහරණ වශයෙන් මුලින්ම දක්වන්නේ අපිට මේ සිල්පදේ පිළිබඳව න්‍යායාත්මක පසුබිම මේ විනිශ්චය කරපු වස්තු තුලින් ගොඩනගලා දෙන්න. ඒ නිසා ඒක අපිට හැමතැනටම අදාළයි. ඕනෑම වස්තුවක් සොරකම් කිරීම පිළිබඳව සොරසිතක් ඉපදවීම මාත්‍රේ ආපත්‍යක් වෙන්නේ නැහැ. සොරසිතක් උපදවලා මේක සොරසිතෙන් අත ගන්නවා නම් සොරසිතෙන් අත ගෑමේදී දුකුලා අයවතක් වෙනවා. සොරසිතෙන් සොලවනවා නම් සෙලවීමේදී තුලසියවතක් වෙනවා. සොරසිතෙන් තිබූ තැනින් පහ කරනවා නම් ඒකේ පරාජිකවතටපත් වෙනවා. ඒතර මේ න්‍යායාත්මක පසුබිම ගොඩනගන්න අපට මේ කරුණු හතර අපිට මේ සිදුවීම් හතර ඉස්සල්ලාම මේ විනීත වස්තු යටතේ විනිශ්චිත වස්තු යටතේ ගෙනලා දක්වනවා. ඊට පස්සේ නැවතත් ඒ වාගේම සිදුවෙන කරුණු කාරණා නැවතත් අපිට ගෙනහැරලා දක්වනවා තවත් උදාහරණ. ඉතින් මේ උදාහරණවලදීත් අපිට තියෙන එක්තරා අවස්ථාවකදී ඊටා වටිනා තවත් එක්තරා වටිනා උත්තරත්තරණයක් කියලා කියන උත්තරත්තරණයක් කියලා කියන්නේ එක්තරා විදිහකට බුමුතුරුණු ඒ වාගේ දෙයක්. යම්කිසි රෙදි කඩක් ඒකත් ඒ රෙදි කඩක් දැකලා ඒ විදි එතනත් සඳහන් කරනවා සොරසිතක් ඉපදෙව්වා සොරසිතකින් ආමර්ෂණය කරා මේ විදිහට අපිට යම් විදිහකට කරුණු කාරණා අර කරුණු හතරම දක්වනවා. ඒ නිසා අපි ඒවා පිළිබඳව පැහැදිලි කරන්නේ නැහැ. ඊළඟට එක්තරා භික්ෂුවක් දවල් දවසේදී භාණ්ඩයක් දකිනවා. දවල් දවසේ භාණ්ඩයක් දැකලා භාණ්ඩය පිළිබඳව නිමිත්තක් කරගන්නවා රාත්‍රියේ ඇවිල්ලා මේ භාණ්ඩේ සොරකම් කරන්නම් කියලා. එහෙම නිමිත්තක් කරගෙන අපි හිතමු යම් කිසි තැනක තියෙන භාණ්ඩයක් දැක්කා. අපි තුන් මේ පොත් රඳවණයේ උඩ තියෙන මේ පොත දකිනවා. දැකලා මේ පොත් රඳවණයේ පිළිබඳව නිමිත්තක් ඇති කරගෙන මේසේ පිළිබඳව නිමිත්තක් ඇති කරගෙන යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් දවල් දවසේ මෙහෙම නිමිත්තක් ඇති කරගෙන යනවා. අහවල් තැන මෙන්න මේ තැන මේ ගස යට මේ මේසේ උඩ මේ විදිහට භාණ්ඩයක් තියෙනවා. විතර නිමිත්තක් කරගෙන යනවා. ගිහලා රාත්‍රියේ ඇවිල්ලා කළුවරේ මේ භාණ්ඩේ මෙන්න මෙහෙම නිමිත්තක් කරගත්තු තැනක භාණ්ඩේ කියලා මේක සොරකම් කරනවා. ආන්ගේ සොරකම් කිරීමේදී අපිට අවස්ථා කීපයක් බුදුරජාණන් වහන්සේ ගෙන හැරලා දක්වනවා. ඒතකොට කියනවා ඒ භාණ්ඩයමයි කියලා හිතලා ඒ භාණ්ඩේ සොරකම් කරොත් ඒත් පරාජික වෙනවා. ඒ භාණ්ඩේ කියලා හිතලා වෙන භාණ්ඩයක් සොරකම් කරනවා කියලා හිතන්නකෝ ඒත් පරාජික වෙනවා. මෙතන තියෙන භාණ්ඩේ තමයි නිමිති කරගෙන ගියේ. මේක කියලා හැවිල්ලා කළුවරේ සොරකම් කරේ වෙන තැනක වෙන තියෙන භාණ්ඩයක්. හැබැයි ඒ භාණ්ඩේ සොරකම් කරත් පාදයක වටිනාකම සම්පූර්ණ වෙනවා නම් අපිට කියනවා පරාජික වෙනවම තමයි කියලා. වෙනත් භාණ්ඩයක් සොරකම් කරනවා කියලා හිතලා අර නිමිති කරපු භාණ්ඩේ සොරකම් කරත් පරාජික වෙනවා. වෙනත් භාණ්ඩයක් සොරකම් කරනවා කියලා හිතලා වෙනත් භාණ්ඩයක් සොරකම් කරත් පරාජික වෙනවා. හරි. එතකොට මේ විදිහට අපිට දක්වනවා. එතකොට එතනදී අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි කල්තබා ඇති කරගත්තු සිත සොරකම් කිරීම කියන එකට අදාළ වෙන්නේ නැහැ කියන එකයි. කල්තබා මං හිතාන හිටියේ මේ භාණ්ඩේ සොරකම් කරනවා කියලා. නමුත් ඒ හිතාගෙන හිටපු වචනය අපිට අදාළ නැහැ. සොරකම් කරන වෙලාවේදී මොකක් හෝ භාණ්ඩයක් සොරකම් කරන එක තමයි අපිට අදාළ වෙන්නේ. අපි තමන් සියතින් සොරකම් කරද්දී. හැබැයි වෙන කෙනෙක් ලව්ව සොරකම් කරද්දී ඒක එක්තරා විදිහකට වෙනස් වෙනවා. ඊළඟට තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් දවල් භාණ්ඩයක් දකිනවා. දවල් භාණ්ඩයක් දැකලා ඒක සොරකම් කරනවා රාත්‍රියේ කියලා හිතාන ගිහිල්ලා රෑ කළුවරේ එනවා. ඇවිල්ලා වෙර වෙලා භාණ්ඩයක් සොරකම් කරනවා. හැබැයි අනේ මේ භික්ෂුන් වහන්සේගේ වාසනාවට Taman සොරකම් කරලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ එකක් නෙවෙයි තමන්ගේම එකක්. එතන තමන්ගේම වැරදිච්ච දෙයක් භාණ්ඩයක් තිබිලා තිනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි භික්ෂුන් වහන්සේ කෙනෙක් සිවුරක් නමලා තියලා තියෙනවා සිවුරු එල්ලන යම් රැක් එකක දඬුවක. සිවුරු එල්ලන දඬුවක සිවුරක් නමලා එල්ලලා තියෙනවා. ඒතර මම වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට ඇවිල්ලා එතනම තවත් සිවුරක් එල්ලලා තියෙනවා. ඒ සිවුරු එල්ලන දඬුවෙම
තවත් සිවුරක් නමලා තියෙනවා. තියලා අර වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙක් නමලා තැම්පත් කරලා තියෙන සිවුර ඒ වෙලාවේ දකිනවා. දැකලා හිතනවා මේක මම සොරකම් කරන්න ඕනේ කියලා. රාත්‍රියේ එනවා. ඇවිල්ලා අර අනෙක් භික්ෂුන් වහන්සේගේ සිවුර සොරකම් කරනවා කියලා සිවුරක් සොරකම් කරනවා. හැබැයි රෑ කලුවරේ ආපු නිසා සොරකම් කරන්නේ අනෙක් කෙනෙක් එකක් නෙවෙයි. Taman එතන කලින් තියපු එකම තමයි මාරු වෙලා සොරකම් කරලා තියෙන්නේ. දැන් බලන්න. මෙන්න මෙහෙම සිදුවීමක් සිදු වුණා එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාපත්ති බික්කු පරාජිකස්ස. මහණෙනි පරාජිකා ඇවතෙන් නුඹට ඇවතක් වෙලා නැහැ. හැබැයි ආපති දුක්කටස්ස නුඹට දුකලා ඇවතක් වෙලා තියෙනවා කියලා කියනවා. ඒතර මෙතනින් ගොඩනගන න්‍යායාත්මක පසුබිම තමයි අපි භාණ්ඩයක් සොරකම් කරනවා සොරසිතකින්. හැබැයි සොරසිතෙන් සොරකම් කරාට පරාජිකා වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. සොරසිතෙන් සොරකම් කරාට පරාජිකා වෙන්නේ නැති අවස්ථාව මොකද්ද? අපි සොරසිතෙන් සොරකම් කරන්නේ තමන්ගෙම භාණ්ඩය කියලා. දැන් හිතන්නකෝ මෙතන තියෙනවා මේ පොතක් තියෙනවා. මේ පොත මගේ පොතක් කියලා හිතන්න. මේක මගේ පොතක්. මම සොරසිතක් උපදවගෙන මේ මගේ පොතම සොරකම් කරනවා. ඒ වෙලාවේ අපි පරාජික වුණ නැතුනට අපිට දුකලවතක් වෙනවා. දුෂ්කරතාපත්තියක්. මේ නිසා හරි වැදගත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ භාණ්ඩයට උනත් සොරසිතක් ඇති කර ගැනීම භාග්‍යතුන් වහන්සේ පිටු දැකලා තියෙනවා. අපට සොරසිතක් උපදව ගන්න එපා කියන තමන්ගේ භාණ්ඩයට. ඉතින් මේ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේලා අපිට දුන්නු මඟ පෙන්වීම තමයි තමන්ගේ භාණ්ඩයක් අරගන්න වෙලාවදිත් දෙපාරක් හිතලා බලන්න කියලා කියනවා. දෙපාරක් හිතලා බලන්න මේක ඇත්තටම තමන්ගේ භාණ්ඩයක්මද? ආන්ගේ දෙපාරක් හිතලා බලනවා නම් අපිට අර සොරසිතක් ඇති වෙන්න ඉඩක් ඇත්තේ නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා තමන්ගේ භාණ්ඩයක් සොරකම් කරත් සොරසිතක් තියෙනවා නම් ඒ සොරසිතෙන් අපි පරාජික වෙන්නේ නැහැ. හැබැයි දුකලයකටපත් වෙනවා කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි මේ වහන්සේගේ පැහැදිලි කිරීම අතරමැද මට ඇතිවෙච්ච අදහසක් පින්වත් ස්වාමීන් වහන්සේ මම මේ මතු කරන්න හදන්නේ. දැන් මම කාමරයකට හරි කාගේ හරි නවාතැනකට යනවා. යනකොට අපි උදාහරණයක් මම ටෝච් එකක් ගෙනිච්ච කියලා. ටෝච් එකක් ගෙනහිල්ලා මම එතන යාගේ තියෙන මොනවා හරි රඳවනකින් තියෙනවා. තියලා මම සාකච්ඡා කරන වෙලාවෙ මම දකිනවා එතන වටිනා කියන මොනවා හරි දෙයක් ද්‍රව්‍යයක් තියෙනවා. මට ඒ වෙලාවේ සාකච්ඡාව යන වෙලාවේ මට සොරසිත දැන් පහළ වෙලා තියෙනවා. මට හිතෙනවා මේක සොරකම් කරොත් හොඳයි. මේක ටිකක් මට වටිනවා වගේ හැඟීමක් තියෙනවා. මම සතුරු ස්වාමීචි යෙදෙන ගමන් මම සොරසිතක් පහළ කරගෙන මට හිතෙනවා මේක ගන්න ඕනි කියලාම එනවා. හැබැයි මට මේ අමතකයි මට මග්ගෙනියපු අපි හිතමුට විදුලි පන්දම හරි ඒ වගේ දෙයක් මට අමතක වුණා. දැන් මම හිතනවා මම මේක රාත්‍රී කාලේ තමයි මේක ගන්න ඕනි කියලා. මම අර රාත්‍රී කාලේ ගිහිල්ලා ටක් ගාලා කලබලයට මොකද මේක ලොකු වෙලාවක් ගත කරන්න බෑ. හොය ඉන්න වෙලාවක් නෑ. මට මතකයි මේ වස්තුව තිබුණු තැන. මොකද මං ගිය වෙලාව ඉක්මනින් මං අරගෙන එනවා. හැබැයි මං අරගෙන ඇවිල්ලා තියෙන්නේ මම අර අමතක වෙලා ගියපු මගේ විදුලි පන්දම. මම දන්නේ නැහැ මගේ විදුලි පන්දම අමතක වෙලා තිබුණු බවක් මම දන්නේ නැහැ. නමුත් මම අරන් ගිහින් විදුලි පන්දම. ඒතකොට ඔබ වහන්සේ දේශනා කර විදිහට බුදුරජාණන් වහන්සේ එතෙන්දිත් සොරකමක් කළා. ඒ කියන්නේ සොරකමක් පරාජිකයවටපත් නොවුනත් සොරකමක් වෙනවා හා සමානව ඒ වගේ තැනකටවත් ඉඩක් තියලා නැහැ. මට පැහැදිලි වෙන විදිහට. ඒ වගේ දෙයක් පාද බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම පරිස්සමෙන් කටයුතු කළ යුතු බවක් පැහැදිලි කරනවා. ඒ වගේ දෙයකදී වුණත් අපිට අවතක් සිදු වෙන්න පුළුවන් කියන එක. එහෙම පොඩි දෙයක්වත් අපිට අන්සතු දෙයක් විදිහට වැරදීමකින් සිදු වෙන්න ඉඩක් තියලා නැහැ නේද ස්වාමින් වහන්සේ? අපි කොයිතරම් සිල්වත් සහ ශික්ෂා පද තුල සහ අපි විනය කොයිතරම් නිර්වුල්ව සකස් කරලා තියෙනවද කියන එක හරිම ආශ්චර්යමත් පින්වත් ස්වාමින් වහන්සේ. ඇත්තම ඔව් ඒ කාරණේම තමයි භාග්‍යතුන් වහන්සේගේ ඒ පැනවීම බලන්න අපිට කෙලෙස් සිතිවිලි ඇති වෙන්න පුළුවන් ආකාරය. අපිට කෙලෙස් සිතිවිලි ඇති වෙන්න සොරසිතක් ඇති වෙන්න පුළුවන් මොහොතකදී බුදුරජාණන් වහන්සේ ඒ සොරසිත නිසා අපි කරන ඊතා සුළු හෝ කටයුත්ත භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ සුළු හෝ කටයුත්තක් සිද්ධ වෙනවා නම් සොරසිතෙන් ඒදී භාග්‍යතුන් වහන්සේ කියන මේක කරන්න එපා කියලා. ඒක තමයි එතනදී අපිට දක්නට ලැබෙන්නේ. සොරකමක් වෙන්න නම් අනිවාර්යයෙන්ම අන්සතු භාණ්ඩයක් විය යුතුමයි. අන්සතු භාණ්ඩයක්ම තමයි අපි සොරකම් කරන්න පුළුවන්. මා සතු භාණ්ඩේ මට සොරකම් කරන්න බෑ. හැබැයි
මාසත බහන්නේ මම සොරකම් කරොත් මම සර්වාකාරයෙන් පිරිසුදු භික්ෂුන් වහන්සේ කෙනෙක්ද? නෑ. සර්වාකාරයෙන් පිරිසුදු භික්ෂුන් වහන්සේ කෙනෙක් නෙවෙයි. මගේ කෙලෙස් වලට මම යටත් වෙච්ච කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතනදී අපිට දුෂ්කරතාපත්‍ය පනවනවා. පින්වත් ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේ මීට පෙර අපි දහම් කරුණු සාකච්ඡා කරන අවස්ථාව වහන්සේ මුණ ගැහිලා දහම් ගැටලු සාකච්ඡා කරන අවස්ථාවක වහන්සේ මට පැහැදිලි කරපු කාරණාවක් තමයි අකුසලයක් සිදු වෙන්න මූලික වෙන කාරණාව සිත කියන කාරණාව. ඔබ වහන්සේ මට පැහැදිලි කිරීමක් කළා. ඒත් එක්ක මට මතක් වෙන පින්වත් ස්වාමීන් වහන්සේ අපේ විනය පිටකයේ මේ විදිහට ඔබ වහන්සේ නිරවුල් අපට විවරණය කරලා දෙන අතර වාරේ අපිට නිර්වාණය සඳහා යන ගමන් මාර්ගය කොයිතරම් නිරවුල්ව කොයිතරම් නිවැරදිව කොයිතරම් පිළිවෙලකට පරිස්සම් සහගතව තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවද? අපිට අපේ සිත අපිරිසුදු වෙන හැම අවස්ථාවකම අකුසලයකට මඟ පෑදෙනවා. අකුසලයකට මඟ පෑදෙන හැම අවස්ථාවකම අපි නිර්වාණය නිවීම අපි නිර්වාණය සඳහා යන ගමනෙන් අපිව ඈත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය කරුණු ඒ ප්‍රතිපදාවන් හරියට අනුගමනය කිරීම තුළ ස්වාමින් වහන්සේ අපි දැන් වර්තමානයේ අපි දැන් නිර්වාණය හරි අපහසු දෙයක්. නිර්වාණයට සෑහෙන්න කාලයක් අපිට ගත වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඉක්මන් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා වෙන්න මේ සකස් කළ දෙන ගමන් මාර්ගය ඉතාමත්ම නිරවුල් නේද? ඉතාමත්ම පිළිවෙලයි නේද ස්වාමීන් වහන්සේ? අපේ සිත අකුසලයකට බර වීමට ඇති සියුම් ඉඩකඩක් පවා උන්වහන්සේ අහුරමින් නේද මේ සියලු දේවල් දේශනා කරන්නට යෙදී තිබෙන්නේ? එහි ආශ්චර්ය කොයිතරම් මනරම්ද කියන එක පින්වත් ස්වාමීන් වහන්සේ මට මේ මොහොතේදී මෙනෙහි වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ ධර්මය සද්ධර්මය ලෝකවාසී මිනිසුන්ගේ මේ දුක්ඛ වේදනා නිවලා ලෝකවාසී බෞද්ධ ජනතාව බෞද්ධ නොවන ජනතාව හැමෝටම ඉක්මන් භවයකින් නිර්වාණය සාක්ෂාත් කරගන්න ඔබ වහන්සේ මේ අප වෙත අනුකම්පාවෙන් සිදු කරන්නා වූ පුණ්‍ය කර්මය මහත්ඵල මහානිසංසයි කියන එක අපි নমස්කාර පූර්වකව මේ මොහොතේදී මතක් කරන්නටම ඕන. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අපිට මෙතන සිට ඉදිරියට විනීත වස්තු පිළිබඳව කතා බහ කරන්නට. ඔව් ඇත්තටම අපි හැම මොහොතකදීම අපේ සිත නිවනට යොමු කරලා අකුසලයෙන් බැහැර කර ගැනීමමයි කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මනෝ පුබ්බංගමා ධම්මා මනස පූර්වාංගමයි හැම සියලුම චෛතසික ධර්මයන් වලට සිත පූර්වාංගමයි. මේ නිසා අපි යම් හේකින් යමක් අකුසල සිතකින් යම් දෙයක් කරනවා නම් ඒක අපිට අයහපත් ප්‍රතිවිපාකමයි ජනනය වෙන්නේ. ඒ නිසා හැම මොහොතකදීම අපි කුසල සිත කියන එක පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට මේ අකුසල් සිතක් කියන එක ඇති වෙන අවස්ථාවටත් යම් යම් විදිහට වාරණයන් කරලා තියෙන්නේ. ඉතින් එතනදී සිතක් ඇතිවීම කියලා කියන එක අපිට පාලනය කරන්න බෑ. ඇති වෙච්ච සිතත් සමග අපි ඉදිරියට යනවද කියන එක තමයි අපිට පාලනය කරගන්න පුළුවන් දෙය. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා සිතක් ඇතිවීම කියන එකට සිල්පදයක් දාන්නේ නැහැ. ඒකයි අපිට පාලනය කරන්න අපහසුයි. ඒක පෘථග්ජන කෙනෙකුට ඒ පාලනය කරන්න බෑ කිසිසේත්ම. සිත ඇතිවීම කියලා කියන එක. හැබැයි ඇතිවෙච්ච සිතට අපි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන එක අපිට පාලනය කරන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මුල්ම අවස්ථාවේදී ආනාපාති බික්කු චිත්තුප්පාද මත්තේ කියලා අපිට කියනවා සිතක් ඉපදිච්ච මාත්‍රයෙන් සිල්පදේ කැඩෙන්නේ නැහැ. හැබැයි ඒ සිත ඉපදෙලා ඒ අකුසල සිතෙන් අපි ආමර්ෂණයක් කරනවා නම් අතගෑමක් කරනවා නම් ඒ අතගෑමෙන් බුදුරජාණන් වහන්සේ ආපත්‍යක් වෙන දුකුලයවතක් වෙනවා කියලා. අන්න ඒ අතගෑම තමයි කවදා හරි දවසක සොරකම් කිරීම කියන தത്വයට තිබූ තැනින් පහ කිරීම කියන தത്വයටපත් වෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ එතනින් ඉදිරියට යන එක අපිව වළක්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් හේකින් ඒ සිතක් ඉපදීම මාත්‍රේ ආපත්‍යක් නැහැ කියලා කිව්වත් අර්ථකථාචාර්යයන් වහන්සේ කියනවා අර්ථකථාචාර්යයන් වහන්සේ අපිට කියනවා සචේ භගවා කාය වචී ద్వාර බෙහෙදං විනාපි චිත්තුපාදමත්තේන ආපත්තිම් පඤ්ඤාපෙය්‍ය කෝසක්කුණේය අනාපත්තිකං අත්තානං කාතුං. බුදුරජාණන් වහන්සේ යම් හේකින් කය වචනය කියන දොරටු දෙක විතරක් නැතිව සිතක් ඉපදවීම මාත්‍රේනුත් ආපත්‍යක් දේශනා කරා නම් ආපත්‍යක් පැනෙව්වනම් කෝසක්කුණේය අනාපත්තිකං අත්තානං කාතුං. කවුද තමන්ව අනාපත්තික කරන්න සූදානම් වෙන්නේ සමර්ථ වෙන්නේ?
කාටද පුළුවන් ආපත්‍යයටපත් වෙන්නේ නැතුව ඉන්න කියලා මේ ආර්ථකථාචාර්යන් වහන්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කයත් වචනයත් කියන දෙකට අමතරව සිතටත් සිල්පද දැම්මා නම් කාටද පුළුවන් මේ සිල්පද කඩා ගන්න නැතුව ඉන්න. නිසා කාටවත් බෑ. හැබැයි කියනවා චිත්ත වසිකේන පන න භවිතබ්බං. සිතට වසඟ වෙච්ච කෙනෙක් වෙන්න එපා කියලා කියනවා. අන සිතට වසඟ වෙනවා කියලා කියන එක තමයි අපි කියන්නේ අපට සිතක් ඇති වුණා සොර සිතක්. ඒ සිත මත ඒකට වසඟ වෙලා අපි මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන එක. ඒ ගන්න පළවෙනි ක්‍රියාමාර්ගයේ ඉඳලම අපට බුදුරජාණන් වහන්සේ සිල්පද කැඩෙනවා. ඇවත් පනවලා තියෙනවා. මේ නිසා අපි අවශ්‍ය දේම තමයි කියනවා පටිසංකාන බලේන චිත්තං නිවාරේ තබ්බමේවාති. පටිසංකාන බලයෙන් ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලා කියන කාරණේනේ. අපිට හැම වෙලාවකම තියෙන්න ඕනේ නුවණින් මෙනෙහි කිරීමක්. මම මේ දේ කරනකොට මේ දේ මගේ නිවනට කොයි විදිහටද උපකාර වෙන්නේ? කොයි විදිහටද මේ දේ නිවනට බාධාවක් බවට පත් වෙන්නේ? මෙන්න මේ කියන කල්පනාව අපිට තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ කල්පනාව අපිට තියෙනවා නම් ඕනෙම දෙයක් අපිට පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපිට අර්ථකථාචාර්යන් වහන්සේ කියනවා නුවණින් මෙනෙහි කරලා බලන්න හැම මොහොතකදීම නුවණින් මෙනෙහි කරලා බලලා සිතට වසඟ වෙන්නේ නැතුව සිතෙන් යම්කිසි වැරදි දෙයක් වෙන්න ඉඩකඩක් තියෙනවා නම් ඒ වැරදි දේ සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වළක්වන්න කියලා අපිට කියනවා. අන්න ඒ විදිහට තමයි අපිට සිත රැකගෙන මේ නිවන් ගමන කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වීමක් කරන්නේ. ඊළඟට අපි නැවතත් විනීත වස්තු දිහා බැලුවොතින් තවත් විනීත වස්තුවක් අපිට දෙනවා බුදුරජාණන් වහන්සේ සම්බන්ධ ධර්මාන කාලයේ සිද්ධ සිදුවීමක් අපිට කියනවා. එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් එලිමහනේ සිවුරක් අතුරලා විහාරය ඇතුළට ගියා. එලිමහනේ සිවුරක් අතුරලා විහාරය ඇතුළට ගියාම මේ එලිමහනේ සිවුරක් අතුරලා තියනවා දකින්න වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙක් කල්පනා කරනවා අනේ මේ සිවුර කිලිටි වෙන්න පුළුවන්. මේ සිවුර විනාශ වෙන්න පුළුවන් කියලා ඒ සිවුර අරගෙන ඇතුලෙන් තියනවා. ඇතුලෙන් විහාරය ඇතුලෙන් තැම්පත් කරනවා. දැන් අර සිවුරේ අයිතිකාර භික්ෂුන් වහන්සේ ඇවිල්ලා බලනවා තමන්ගේ සිවුර නැහැ. තමන් එළියේ සිවුර අතුරලා ගියේ. ඒ සිවුර දැන් එතන නැහැ. දැන් ඒක කවුරු හරි කෙනෙක් අයිත් කරලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේට එකපාරම තමන්ගේ ව්‍යවහාර මාත්‍රයට එන්නේ කවුද මගේ සිවුර හොරකම් කරේ කියලා. හරි. කවුද මගේ සිවුර හොරකම් කරේ කියලා. දැන් මේක ඔය අපි සමහර වෙලාවට ව්‍යවහාරයේ සමහර ව්‍යවහාර වචනවලදී මේක කියන අපි සොරකම් කරේ කියන වචනේ වෙනුවට නේද බුද්ධික සමහර වෙලාවට මේ ගිහි උදවිය ගිහි ළමයි එහෙම කියනවා අපිට ඇහිලා තිනවා. කවුද මගේ මේ භාණ්ඩ ඉස්සුවේ? ඒ වගේ වචන පාවිච්චි කරනවා. හරි. සමහර වෙලාවට ගත්ත කෙනාට මේ සොරකම් කිරීමක් කියන අදහස නෙවෙයි තියෙන්නේ. නමුත් අර ව්‍යවහාරයේ තියෙන වචන තියෙනවනේ ඒකට ගැලපෙන. දැන් කවුද මේක ඉස්සුවේ කියලා අහනවා. කවුද මගේ පොතේ ඉස්සුවේ? ඔය ඉස්කෝලේ ළමයි එහෙම සමහර වෙලාවට බුද්ධික හොඳට දන්නවා ඇති ඉස්කෝලවල උගන්වනකොට ළමයි කතා කියන දේවල් ඇහෙන දේවල්. ඒතර මේ විදිහට අර ව්‍යවහාරයේ අපි සමහර වෙලාවට ඒක පරාමර්ශණය කරනවා සොරකම කියන වචනයෙන්. හැබැයි ඇත්තට මේ සොරකමක් ගැන නෙවෙයි අහන්නේ. ඇත්තටම සොරකමක් ගැන නෙවෙයි අහන්නේ. හැබැයි අර ව්‍යවහාරයේ අපි සොරකම කියන වචනේ එතනදී පාවිච්චි කරනවා. ඒ වාගේ අර සිවුර අයිතිකාර භික්ෂුන් වහන්සේ ඇවිල්ලා අහනවා කවුද මගේ සිවුර සොරකම් කරේ කියලා අහනවා. අහපු දෙයට උත්තරයක් වශයෙන් සොරකම් කරේ කවුද කියලා නැහුවේ. ඒ හින්දා අර සිවුර අරගෙන තැම්පත් කරපු භික්ෂුන් වහන්සේ කියනවා මමයි ගත්තේ කියලා කියනවා. මමයි සොරකම් කරේ කියලා කියනවා. අර සොරකම් කරේ කියන වචනේ අහපු නිසා මමයි සොරකම් කරේ කියලා කියනවා. හැබැයි මමයි සොරකම් කරේ කියලා කිව්වහම අර සිවුර අයිතිකාර භික්ෂුන් වහන්සේ චෝදනාවක් කරනවා. නුඹ මගේ සිවුර සොරකම් කරා නම් නුඹ පරාජිකවටපත් වුණා. එනිසා නුඹ දැන් පරාජිකයි. අන්න ගැටලුව ඇති වෙන තැන. අන්න සිවුර තැම්පත් කර භික්ෂුන් වහන්සේට කුකුසක් ඇති වෙනවා. මම සොරකම් කරාද මම පරාජික වුණාද? යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අහනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනාව කරනවා. කිංචිත්තෝ තම් බික්කු. මහණ නුඹ කුමන සිතකින්ද මේ විදිහට මේ කිව්වේ? කුමන සිතකින්ද නෝ මේක සොරකම් කරා කියලා කිව්වේ? කියනවා. නිරුත්තිපතෝ අහම් භගවා. භාග්‍යතුන් වහන්සේ මම ව්‍යවහාර වචනයක් වශයෙන් තමයි මේක කිව්වේ. මම මේ ඇත්තටම සොරකම් කරලා නෙවෙයි. මට මේ ව්‍යවහාරයේ වශයෙන් තමයි මේ වචනේ කියුනේ. මොකද මගෙන් ඇහුවේ කවුද හොරකම් කරේ කියලා. මං හොරකම් කරා කියලා. හැබැයි මං ඇත්තටම හොරකම් කරලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාපත්ති වික්ඛු
නිරුත්තිපතේ. ව්‍යවහාර වචන මාත්‍රේහි ඇවැත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒතර මෙන්න මෙතනදී මේ නිරුත්ති කියන වචනය භාවිත වෙච්ච එක අර්ථයක් අපට තේරෙනවා. දැන් මේක විනය පිටකේන අතිරේක කාරණයක් බුද්ධික. මේ නිරුත්ති කියන වචනයේ අර්ථ ගොඩාක් තිබෙනවා. නිරුත්ති කියන වචනයට ආවම අර්ථ විශාල ප්‍රමාණයක් තිබෙනවා. නිරුත්ති කියන වචනයෙන් භාෂාව අදහස් කරනවා. නිරුත්ති කියන වචනයෙන් මේ වාගේ ව්‍යවහාරය අදහස් කරනවා. එතකොට මේ විදිහට දැන් උදාහරණයක් විදිහට නිරුත්ති කියන වචනය භාෂාව අදහස් කරලා අපි pāli භාෂාවට කියනවා මාගධික නිරුත්තිය කියලා කියනවා. තවත් සමහර අවස්ථාවකදී නිරුත්ති කියන වචනේ ව්‍යාකරණය අදහස් කරන්න ඉදලා තියෙනවා. නිරුත්ති ඉගෙන ගන්නවා කියන අදහසෙන් කියවන ව්‍යාකරණ ඉගෙන ගන්නවා කියලා. තවත් තැනකදී එනවා නිරුත්ති පටිසම්භිදා කියලා කාරණයක් එනවා. සතර පටිසම්භිදා අතරේ තියෙනවා නිරුත්ති පටිසම්භිදාව කියලා. එතනින් තියෙනවා තවත් අර්ථයක්. තවත් තැනකදී නිරුත්තිය කියලා කියන යම් වචනයකින් කියවෙන දේ මොකද්ද කියන එක දක්වන්නත් නිරුක්තියක් කියලා කියනවා. මෙන්න මේ වචනයට නිරුක්තියක් දෙනවා. දැන් බුද්ධ කියන වචනයට නිරුක්තියක් දෙනවා. බොහෝ දේතා පජායාති බුද්ධෝ. තවත් පිරිසකට අවබෝධයක් ඇති කරවපු නිසා බුද්ධ කියලා කියනවා. මෙන්න මේ විදිහට ඒකටත් නිරුක්තිය කියලා කියනවා. මේ නිසා නිරුක්ති කියන වචනයේ තේරුම් ගොඩාක් තිබෙනවා. මෙන්න විනය පිටකේ අපිට හම්බෙන එක තේරුමක් තමයි නිරුක්තිපත කියලා කියන ව්‍යවහාර වචන මාත්‍රය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් දේශනා කරන අනාපති බික්කු නිරුක්තිපතේ. මහණෙනි ව්‍යවහාර වචන මාත්‍රයේ ආපත්‍යක් වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් අර ස්වාමීන් වහන්සේ ව්‍යවහාරයක් වශයෙන් තමයි කිව්වේ. කවුද මගේ සිවුර හොරකම් කරේ කියලා කෙනෙකුට මමයි හොරකම් කරේ කියලා කියනවා. හැබැයි ඕක සොරකම් කරේ කියන වචනේ අහන්න නැතුව කවුද මගේ සිවුර ගත්තේ කියලා කිව්වනම් අර ස්වාමීන් වහන්සේ කියනවා මමයි ගත්තේ කියලා කියනවා. කවුද මගේ සිවුර තැම්පත් කරේ කියලා ඇහුවනම් ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මමයි තැම්පත් කරේ කියලා. ඒ නිසා මේ ව්‍යවහාර වචන මාත්‍රේ තමයි සොරකම් කරේ කියලා කිව්වේ. ඉතින් මෙතනදී අපිට ගොඩනගන න්‍යායාත්මක පසුබිම තමයි අපි සොරකම් කරේ නැත්තම් අපි යමක් කරේ සොරසිතකින් නෙමෙයි නම් පස්සේ වෙලාවක අපිට මේක සොරකමක් කරා කියලා මම කිව්වට මගේ සිල්පද කැඩෙන්නේ නැහැ. සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකක් හෝ දෙයකට තමන් පසු අවස්ථාවකදී මම සොරකමක් කරා කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි මේ භාණ්ඩේ ගන්න අවස්ථාවේ තමන්ට සොරසිතක් තිබිලා නැහැ. එතනදී සොරකමක් නෙමෙයි කරන්නේ. එහෙමනම් පසු වෙලාවක මම මේක හොරකම් කරා කියන වචනයක් කිව්වට එතනදී ඇත්තටම සොරකම් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි අපිට මෙතනදී ගොඩනැගෙන අදහස. ඒ වගේම තමයි මේ නිරුක්තිපත කියන කාරණේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට තවත් අවස්ථා කීපයක දක්වනවා. තවත් උදාහරණ කීපයක මේ විනිශ්චිත වස්තු වල දක්වනවා. මේට අමතරව පුටුවක සිවුරක් තැම්පත් කරපු අවස්ථාවක්. පුටුවක නිසීදනයක් තැම්පත් කරපු අවස්ථාවක්. ඊට පස්සේ පුටුව යට පාත්‍රයේ තියපු අවස්ථාවක්. එතකොට මේ වාගේ නොයෙක් අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා ඒ තිබූ භාණ්ඩේ තිබූ තැනින් වෙනත් තැනක තැම්පත් කරනවා යහපත් අදහසකින්. යහපත් අදහසින් තැම්පත් කරලා ප්‍රශ්නයක් අහනවා කවුද මගේ භාණ්ඩේ සොරකම් කරේ කියලා. එතකොට කියනවා මමයි සොරකම් කරේ කියලා කියනවා. මමයි සොරකම් කරේ කියන මාත්‍රයෙන් වචන මාත්‍රයෙන් ව්‍යවහාර වචනයෙන් ආපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ තවත් උදාහරණ කිහිපයකින් පැහැදිලි කරනවා. ඒ වගේම භික්ෂුණියක් සම්බන්ධ උදාහරණයකුත් තියෙනවා. වැටක සිවුරක් වනාපු භික්ෂුණියක් සම්බන්ධයෙන් එතනත් ඒ විදිහට මෙනවා. තවත් භික්ෂුණියක් මේ සිවුර තැම්පත් කරනවා. හැබැයි තැම්පත් කරාට සොරසිතක් තිබුණේ නැහැ. ප්‍රශ්නේ අහන්නේ කවුද සොරකම් කරේ කියලා. ඒ නිසා කියනවා මමයි සොරකම් කරේ කියලා. ඒ වචන මාත්‍රෙන් ආපත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි තවත් අවස්ථාවකදී එනවා එක්තරා භික්ෂුවක් සුළඟින් ගහගෙන යන සලුවක් දකිනවා. සුළඟින් ගහගෙන යන සලුවක් දැක්කලා අයිතිකාරයාට දෙනවා කියලා අරගන්නවා. අයිතිකාරයාට දෙනවා කියලා සුළඟින් ගහගෙන යන සලුව අල්ල ගන්නවා. අල්ලගෙන අයිතිකාරයාට දෙන්න තියාගෙන ඉන්නවා. ඉතින් ඒ සුළඟින් ගහගෙන යන සලුවේ අයිතිකාරයා ඇවිල්ලා ඉවරලා මේ භික්ෂුන් වහන්සේට චෝදනා කරන නුඹ වහන්සේ මගේ සිවුර සොරකම් කරා. ඒ නිසා නුඹ වහන්සේට පරාජිකවතරපත් වුණා කියලා චෝදනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට මේ කාරණේ යනවා. භාග්‍යවතුන් වහන්සේ අහනවා භික්ෂුව නුඹ කුමන අදහසකින්ද මේ සිවුර අල්ලගත්තේ?
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට සොරසිතක් තිබ්බේ නෑ මෙතන කියලා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා ආනාපත්ති බිකු අති චිත්තස. මහාන සොරසිතක් නැත්තම් ඔබට ආපත්‍යක් වෙලා නැහැ කියලා කියනවා. ඒ නිසා අපිට කවුරු හරි චෝදනා කරපු මාත්‍රෙන් අපි සොරෙක් බවට පත් වෙන්නේ අපේ සොරසිතක් තිබ්බේ නැත්තම් කියන එක එතනදී කියවෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මේ වාගේම තවත් අවස්ථා දෙකක් අපට එකතු කරනවා මෙතනදී විනීත වස්තු යටතේ. එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ වාගේම අන්සතු සුළඟින් ගසාගෙන යන යම්කිසි රෙදි කඩක් දැකලා අයිතිකාරයා දකින්න ඉස්සරලා ගන්නවා කියලා සොරසිතින් අරගන්නවා. ඉතින් සැකයක් ඇති වුනහම බුදුරජාණන් වහන්සේ ගාවට ගියාම කියනවා ඉතින් සොරසිතක් තිබ්බනම් පරාජික තමයි කියලා කියනවා. හරි. ඒතර ඒ උදාහරණෙම මේ විදිහට අපිට වෙනස් කරලා තියෙනවා. තවත් අවස්ථාවකදී එහෙම ඇති වෙලා තියෙනවා. ස්වාමීන් දකින්න ඉස්සලා අයිතිකාරයා දකින්න ඉස්සලා මම සොරකම් කරනවා කියලා හිතලා අරගත්තොත් අන්න මේ මොහොතේදී සොරකම සම්පූර්ණ වෙනවා පරාජික වෙනවා. එතකොට මේ විදිහට විනීත වස්තු ගණනාවක් ඇත්තටම මේ දෙවෙනි පරාජික සිල්පදේ සම්බන්ධ වෙනත් අපිට මුණ ගැහෙනවා. මෙතනින් අවසන් වෙන්නේ නැහැ. වස්තු වශයෙන් ගත්තොත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් අපි කරුණු කිහිපයක් තමයි සඳහන් කරේ. ඉතින් අපි කාල වේලා අපිට ප්‍රමාණවත් නොවන නිසා අපි ඊළඟ වැඩසටහනකදී බලාපොරොත්තු වෙනවා. තවත් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විසින් විනිශ්චය කරපු වස්තු කිහිපයක් මේ සදහැවතුන් උදෙසා පැහැදිලි කරලා දෙන්න. එක්තරා විදිහකට මේ විනීත වස්තු කියන කාරණය ප්‍රායෝගිකව වර්තමානයේ තිබෙන එක්තරා සිද්ධි අධ්‍යයනයක් වගේ දෙයක්. ප්‍රායෝගිකව සිදුවෙච්ච කරුණු කාරණා කිහිපයක් අපිට භාග්‍යවතුන් වහන්සේ දක්වලා තියෙනවා. මේ තැනදී මේ විදිහට විනිශ්චයන ඉදිරිපත් කරා කියලා. ඉතින් මේ විනිශ්චයන අපිට ඇත්තටම වැදගත් වෙනවා. වර්තමානයේ සමහර දේවල් අපේ විනය පිටකයේ දේශනා කරන කාලේ තිබිච්ච නැති දේවල්. ඒතර වර්තමානයේ අපිට ඒ නිසා ඒ පිළිබඳව නිගමනයක් නැති කරගන්න සමහර වෙලාවලදී අපිට මේ විනිශ්චය කරලා තියෙන වස්තුන් උපකාර වෙනවා. ඒ නිසා ඒවත් අපි සියල්ලක්ම සාකච්ඡා කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි තවත් දවසකදී මේ විනීත වස්තු කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසට අපි අපේ සාකච්ඡාව මෙතනදී අවසන් කරමු. මේ විනයෝ නාම බුද්ධ ශාසනස් ආයු කියන විනය සංഭാෂණය අපි මෙතනින් අවසන් කරමු. ඒ වගේම අපි මේ මොහොතේදී ඉතින් මේ වැඩසටහනත් සමග එකතු වෙලා සිටින සදහැවත් ඔබ සෑම සිළු දෙනාටම මෛත්‍රී සිතින් යුතු පුණ්‍යානුමෝදනා කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලය ඊටමත් වටිනා යුග මෙහෙවරක් සිදු කරන අවස්ථාවක්. මේ විනය පිටකයේ පිළිබඳව විනය දේශනාව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට sannivedanaya කරන්න දරන වෙහෙසක්. මේ sannivedanaya කිරීම සඳහා දරන බාහිර දූර කාර්යයක් මේ මොහොතේදී සිද්ධ වෙන්නේ. මේ නිසා මේක තුළින් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට අපි මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තිය විනය පිටකේ අපි සමාජගත කරන්නට මිනිසුන්ට මේ පණිවිඩය ගෙන යනට සදහැවතුන් දැනුවත් කරන්නට අපි දරන උත්සාහයක් බෞද්ධ මාධ්‍ය ජාලය දරන උත්සාහයක්. මේ උත්සාහය තවදුරටත් පවතින්නේ මේ වැඩසටහනත් සමග සිටින සදහැවත් ඔබ සැම සියලු දෙනා නිසායි. මේ නිසා අපි හැම සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ ධර්ම විනය sannivedanaya කිරීම වශයෙන් අපි රැස්පත් කරගත්ත උදාර පුණ්‍ය ධර්ම සමුදාය පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. හැම සියලු දෙනාටම මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඉක්මයා නොදී සම්බුද්ධ ශාසනයෙහි සීලාදී ප්‍රතිපatti ධර්මයන් පූර්ණේ කරගන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය උදාපත් කරගන්නට මේ උදාර පුණ්‍ය ධර්ම සමුදාය හේතු වේවා. හැම සියලු දෙනාටම උතුම් නිවන සැනසෙන්නට මේ උදාර පුණ්‍ය ධර්ම සමුදාය හේතු වේවා කියන අදහසින් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වරණා දහම් කතිකාවත දහම් සාකච්ඡාව දීර්ඝ කාලයක් තිස්සේ අපි අකණ්ඩව ඔබ වෙත ගෙනෙන්න කටයුතු කරමින් සිටිනවා. මේ තරම් කාලයක් මේ වැඩසටහන අකණ්ඩව බෞද්ධ මාධ්‍ය ජාලය හරහා බෞද්ධ නාලිකාව හරහා බෞද්ධ ගුවන් විදුලිය හරහා ඔබට දායාද කරන්න දායක කරන්න හැකියාව ලැබුණේ ශාසනයේ චිරස්ථිතිය එකසිතින් ප්‍රාර්ථනා කරන පින්වත් ඔබගේ අනුග්‍රහය ඔබගේ පින්වත් දායකත්වය නිසාමයි. ඉතින් මේ මොහොතේදී ඔබට විශේෂයෙන් මතක් කරනවා මේ පුණ්‍යවන්ත කටයුත්ත සඳහා දායකත්වය ලබා දීමට ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා බෞද්ධ මාධ්‍ය ජාලය ඇමතීමෙන් මේ සත්කාරය ලෝකවාසී ජනතාවගේ දහම් දැනුම වැඩි දියුණු කිරීම සඳහා
ලක්කඩ කරන මේ කටයුත්ත සඳහා ඔබට පින්වත් දායකත්වය ලබා දිය හැකියි. ඒ වගේම මේ දීර්ඝ කාලයක් පුරාවට මේ වැඩසටහන මේ විදියට ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වුණු අපේ ආරාධනාව පිළි අරගෙන මේ කටයුත්ත මෙත් සිතින් ශාසන චිරස්ථිතිය සඳහාවෙන් සිදු කරන පින්වත් ස්වාමින් වහන්සේ සිහිපත් කළ යුතුයි. අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විද්‍යාවේදී අවසරයි පූජ්‍යපාද මහවඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධායකත්වයෙන් රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීමෙන් විනය පිටකය සජ්ජායනා කිරීමේ ඓතිහාසික පුණ්‍යවන්ත ඒ වගේම ශාසනික කටයුත්තක් සැප්තැම්බර් මාසේ 1 වෙනිදා 2 වෙනිදා 3 වෙනිදා අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරයේදී පැවැත්වෙන බවත් විශේෂයෙන් මතක් කරන්නට ඕනි. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සිදු කරන්නා වූ මේ ශාසනික මෙහෙවර ශාසනයේ චිරස්ථිතිය සඳහා ලෝකවාසී බෞද්ධ සහ බෞද්ධ වන ශාසන ලැබි හැම සියලු දෙනාටම නිර්වාණය ඉක්මන් භවයකදී සාක්ෂාත් කරගන්නට මහත් කුසලයක්ම වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. දීර්ඝායුෂ වැඩේවා, නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඔබ වහන්සේට මේ කටයුතු කරන්නට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම රැකවරණය ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා පෙත්සිතින්. සාදු සාදු සාදු. එහෙමනම් අපි මේ වැඩසටහන අදට හමාර කරනවා. ලබන සතියේ සෙනසුරාදා උදෑසන 8ට ඔබ හමුවන බලාපොරොත්තු වෙන ඔබ සැමට